එතකොට අපේ ඊළඟ මාතෘකාවටයි නැත්නම් ඊළඟ පාඩමටයි අපි යන්නේ. විශ්ලේෂණය සහ සහසම්බන්ධතා විශ්ලේෂණය hand out number 8 වල තමයි ඒක තියෙන්නේ. හරි? බොහොම ලේසි ප්‍රශ්නයක්. හරි? හැම අවුරුද්දෙම මේ පිළිබඳව ගැටලුවක් දීලා තියෙනවා. 16 සැප්තැම්බර් පේපර් එකේ ඔයගොල්ලෝ මේ විශ්ලේෂණ වාර්තාව හදලා ඇති. 2016 පේපර් එක ගත්තාම කෙලින්ම ලකුණු 20ක තනි ප්‍රශ්නයක්. 2018 පේපර් එක ගත්තාම තනිකරම ලකුණු 20ක තනි ප්‍රශ්නයක්. 2020 ජනවාරි පේපර් එක ගත්තාම කයි වර්ග ව්‍යාප්තියත් එක්ක එයා ඒක ෂෙයා කරගෙන තියෙනවා. හරි මම කලින් කියවනේ කයි වර්ග ව්‍යාප්තියෙන්නේ ලකුණු ඒ කියන්නේ 20න් භාගයකට වගේ කියලා. සාමාන්‍යයෙන් 10ක් 11ක් 12ක් ඒ වගේ වෙනස් 10 කියලා ගමුකෝ අපි. හරි ඒක ෂෙයා කරගන්නවා. එතන මෙතනදී ඒක ෂෙයා කරගෙන තිබුණා මේක ලකුණු 10ක්. හෝ 12ක්. ඔන්න වගේ ප්‍රමාණයකට තමයි ඒක ගිහිලා තිබුණේ. හරි. නමුත් එහෙම වුණා කියලා අපේ 2021 පේපර් එකේ අපි බලාපොරොත්තු වෙනවා 21 තියේ කියලා. හරි. 2021 පේපර් එකේදී අනිවාර්යෙන් ප්‍රශ්නයක් විමසනවා. ඒක ලකුණු 20ක් වෙන්නත් පුළුවන්, කොටසක් විදිහට හැදෙන්නත් පුළුවන්. නිසා ලේසියෙන්ම කරන්න පුළුවන් ගානක් අතාරින ගානක් නෙමෙයි මේක. හරි. පේපර් එකේ දෙන්නේ 6න් 5ක් තෝරගෙන ලියන්න කියලා. හැම අවුරුද්දෙම ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. 6න් 5ක් තෝරන්න කියලා. එතකොට විසි කරන්න තියෙන එක ප්‍රශ්නයයි. නමුත් මේ විසි කරන ප්‍රශ්නේ කවදාවත් ප්‍රතිපායනය ගාන වෙන්න බෑ. කොහෙත්ම ඒක වෙන්න බෑ. මේක අනිවාර්යයෙන්ම කරන ගානක් තමයි. ඒක ෂුවර්. ඒ නිසා මේකට අපි ලෑස්ති වෙන්න ඕනේ. මේ අවස්ථා තුනේම තියෙන එකම මාදිලිය ගාන. එකම මොඩල් එක. එකම මොඩල් එක තියෙනවා. හරි. එතකොට ඔයගලන්ට මේ ටියුට් එකේ දීලා තියෙන්නේ ඒ විදිහම තමයි. ටියුට් එකේ තියෙන ගණන් ටික අපි කළොත් අපිට එතනින් මේකට රිවිෂන් එකක් හදාගන්න පුළුවන්. ඒතර විසිරි 38 කියන එක අපි දන්නා මොකද්ද කියලා. තොරතුරු ටික x අක්ෂයේ y අක්ෂයේ ඛණ්ඩාංගයේදී ලකුණු කිරීම තියෙන්නේ. ඒතර સિદ્ધාන්ත වලදී අපි පැහැදිලි කළා ප්‍රතිපායන විශ්ලේෂණය කියන්නේ කුමක්ද කියන එකත් සහසම්බන්ධ විශ්ලේෂණය කියන්නේ කුමක්ද කියන එකත් වෙන වෙනම. හරි. ප්‍රතිපායන විශ්ලේෂණයේදී බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? සහසම්බන්ධ විශ්ලේෂණයේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. ඒතකොට මේ දෙකේදීම අපිට දත්ත වශයෙන් හම් වෙන්නේ ස්වායත්ත විචල් x පරායත්ත විචල් y සම්බන්ධ වගුවක්. අගයන් සමූහයක් තියෙනවා. මේ වගුව අනිවාර්යයෙන්ම ඔයගලන්ට හමු වෙනවා. ඒතර ප්‍රතිපායන විශ්ලේෂණයේදී අපි කරන දේ තමයි මෙන්න මේ xy දෙන්න අතර පවතින සම්බන්ධය සමීකරණයකින් ලියනවා. ඒ සම්බන්ධය රේඛීය සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. අරේඛීය, කියන්නේ රේඛීය නොවන වක්‍රාකාර සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. හරි. රේඛීය වෙන්නත් පුළුවන්. වක්‍රාකාරයෙන් ලැබෙන සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට මෙතන අපි කරන උපකල්පනය තමයි මේ දෙක අතර රේඛීය සම්බන්ධයක් තියෙනවා කියන එක. ඒ තමයි එන සරල රේඛාවක් එනවා. ඒ සරල රේඛාව තමයි y සමානයි a ධන bx කියලා කියන්නේ. y සමානයි a ධන bx. හරි. එතකොට මේ රේඛාව මේ රේඛාව ගත්තොත් මේ විදිහට දැන් අපි ලිව්වේ y සමාන a ධන bx කියලා. එතකොට a කියන්නේ අන්තක්ඛණ්ඩය, b කියන්නේ අනුක්‍රමණය. එතකොට මේ b කියන අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් වෙන්නත් පුළුවන්. b කියන්නේ මෙතන ධන අනුක්‍රමණයක්, මේ තියෙන්නේ ඍණ අනුක්‍රමණයක්. ධන අනුක්‍රමණයක් නම් මේ වගේ රේඛීය සම්බන්ධයක්, ඍණ අනුක්‍රමණයක් කියන්නේ මෙන්න මේ වගේ රේඛීය සම්බන්ධයක්. මේ තියෙන්නේ අරේඛීය සම්බන්ධතාව. හරි. එතකොට රේඛීය සම්බන්ධතා දෙකයි. අරේඛීය සම්බන්ධතා ඉතින් විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. මේ තියෙන නිකන් උපරිමයක් වෙන එකක්, සමහරට අවමයක් වෙන එකක් වෙන්නත් පුළුවන්. හරි. මේ තියෙන්නේ ආදායම් ශ්‍රිතය, මේ තියෙන පිරිවැය ශ්‍රිතය නේ.
මේ වගේ ඝාතීය ශ්‍රිතයක් එන්නත් පුළුවන්. මේ තියෙන ඝාතීය ශ්‍රිතය. ඒ විදිය විවිධ හැඩ වෙන්න පුළුවන්. අපි බලන්නේ මෙන්න මේ අවස්ථාව. එතන මෙතන තියෙන AB ඉලක්කම් දෙක සොයා ගන්න ඕනේ. AB ඉලක්කම් දෙක හොයන්න සමීකරණ දෙකක් අවශ්‍ය වෙනවා. හරි? සමීකරණ දෙකක් අවශ්‍ය වෙනවා. ඒතර ඒ ගැන ඔයගලන්ගේ ඊළඟ පිටුවේ සටහනක් තියෙනවා. මේකෙදී මේ හෑන්ඩ් අවුට් එකේදී මුලින්ම සහසම්බන්ධතාවය කියන එකනේ ඊට පස්සේ තමයි ප්‍රතිපායනයට යන්නේ. හරි? අනවත අපි පාඩමේදී මුලින්ම ප්‍රතිපායනය ගැන කියලා තමයි පස්සේ සහසම්බන්ධතාවයට ආවේ. හරි? ඒක නිසා මම ඒකම ෆලෝ කරන්නම්. කොහොම කළත් එකයි. විභාගෙදී අහන විදිහටනේ උත්තරේ දෙන්නේ. එතකොට මේ තියෙන්නේ y සමානයි a ධන bx. ඉතින් මේක එක එක්කෙනාට එක එක විදිහට ලියා ගන්න පුළුවන්. හරි? මෙතන y hat දාලා තියෙනවා. එimhe hat දාන්නේ මේක නිමානනය කරන අගයක් නිසා. hat වැටෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි y සමාන a ධන bx. එතකොට ab හොයන සමීකරණ දෙකක් තියෙනවා. මතකයි නේද? මේ තියෙන පළවෙනි සමීකරණය. මේ තියෙන්නේ දෙවෙනි සමීකරණය. හරි? පළවෙනි සමීකරණය ගත්ත විදිය මතකනේ? y සමාන a ධන bx. මේකේ දිගටම සිග්මා දාගෙන යනවා. එතකොට මෙතනට සිග්මා දාපම සිග්මා y එනවා. මෙතනට සිග්මා දානකොට වෙන්නේ මොකද? a කියන එක n වතාවක් එකතු කරන්න කියලා n එනවා. මෙතන සිග්මා දානකොට b එළියට ඇවිල්ලා ඇතුළට සිග්මා වැටෙනවා. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි සමීකරණය ගත්තේ කොහොමද? y සමානයි a ධන bx ප්‍රතිපායන රේඛාවේ y යුක්ත වෙලා තියෙන x වලින් වැඩි කළා. ඒතර මේක xy වෙනවා ax ධන bx වර්ගය. එහෙම තමයි ඒක පාඩම් කරගන්නේ. හරි? එන විදිය පාඩම් කරගන්නේ එහෙමයි. හරි y සමාන a ධන bx අපි ඔක x වලින් වැඩි කරනවා. ඒතර xy සමානයි ax ධන bx වර්ගය. දැන් මේකේ දිගටම සිග්මා දානවා. මෙතනට සිග්මා දාපම සිග්මා xy එනවා. මෙතන සිග්මා දානකොට a එළියට ඇවිල්ලා සිග්මා කියන එක x වලට සම්බන්ධ වෙනවා. මෙතන b එළියට ඇවිල්ලා සිග්මා කියන එක x වර්ගයට සම්බන්ධ වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. හරි? එතකොට අපේ ප්‍රශ්න අපේ වගුවෙන් වගුව දෙන්නේ හැමදෙස්සෙම කොහොමද? xy විදිහට මේවා දෙනවා. හරි? මේ ඉලක්කම් දෙනවා. එහෙනම් මේකට අවශ්‍ය වෙන ඉතුරු අගයන් අපි හොයාගන්න වෙනවා. මොනවද ඉතුරු අගයන්? මොනවද ඉතුරු අගයන්? දැන් තව ඕන වෙනවා xy ගුණිතය ඕන වෙනවා. x වර්ගය ඕන වෙනවා. y වර්ගය ඕන වෙනවා. හරි? ඒතර ඒවා එකතුවෙන් තමයි මේ පල්ලෙහා ලියවෙන්නේ. හරි? xy ගන්න පුළුවන් මේ දෙන්න ජෝඩු ජෝඩු වැඩි කරනවා. ඒතර xy හදා ගන්න පුළුවන්. x වර්ගය ගන්න මෙතන තියෙන x වර්ග කරනවා. ඒතර මේකත් හොයාගන්න පුළුවන්. y වර්ගයන්නේ මෙතන තියෙන y වර්ග කරනවා. ඒතර ඒවා එකතුන් ටික පල්ලෙහාට හොයාගන්න පුළුවන්. වගුව සම්පූර්ණ කරන්න එහෙම. ඒතර ඔයගොල්ලන් මෙයාව දන්නවා. n කියන්නේ පේලි ගාන එක දන්නවා. සිග්මා x දන්නවා. xy එකතුව දන්නවා. x එකතුව දන්නවා. x වර්ග එකතුව දන්නවා. ඒතර මේක දන්නේ නැති කවුරු විතරද? ab විතරයි. ab විතරයි. හරි? ඒතර ab දෙන්න සමගාමීව විසඳලා ගන්න පුළුවන්. හරි? ඔය තියෙන්නේ සමගාමී සමීකරණ විදිහට විසඳන එක. එහෙම නැත්නම් තව ක්‍රමයක් කියලා දුන්නා. දෙවන ක්‍රමය තමයි a සහ b සඳහා වෙන වෙනම සූත්‍ර දෙකක් කෙලින්ම පාඩම් කරගන්න. a සහ b සඳහා වෙන වෙනම සූත්‍ර දෙකක් කෙලින්ම පාඩම් කරගන්න. හරි? a කියන එක කොහොමද ගන්නෙ? ඊට කලින් මුලින් b. b කියන එක ගන්නෙ මෙන්න b වලට තියෙන සූත්‍රය. හරි? මෙන්න b වලට තියෙන සූත්‍රය. ඒක එක එක විදිහට ලියවෙන්න පුළුවන්. දැන් මෙතන ලියලා තියෙන b නෙමෙයි අපි පොතේ ලියලා තියෙන්නේ. අපි පොතේ ලියලා තියෙන්නේ මොකක් කියලාද b? මොකද්ද? n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y බෙදීම n සිග්මා x වර්ගය ඍණ සිග්මා x සම්පූර්ණ එකේ වර්ගය.
හරි. මෙහෙමයි අපි පොතේ ලියුව b කියලා කියන්නේ. ඒ දෙකම එකයි. මේ දෙකම එකයි. දැන් මේ මෙතන ලියලා තියෙන එක තමයි ලියවෙන්නේ කොහමද? b සමානයි බලන්න මේ ලියලා තියෙන කොහොමද කියලා උඩ සිග්මා xy ඍණ n වතාවක් x බා y බානේ. මොකද x බා කියලා කියන්නේ? x බා කියලා කියන්නේ x පද එකතු කරලා n වලින් බෙදන්න කියන එක. ඊට පස්සේ තියෙනවා y බා. y බා කියන්නේ මොකද්ද? y පද එකතු කරලා n වලින් බෙදන්න කියන එක. හරි? යට තියෙන්නේ මොකද්ද? සිග්මා x වර්ගය ඒක එහෙමමයි. ඍණ n වතාවක් x බා වල වර්ගය. x බා කිව්වේ මොකද්ද? සිග්මා x එකතු කරලා n වලින් බෙදන්න එයාගේ වර්ගය. හරි? එයාගේ වර්ගය. එතන බලන්න මේ යට ලියලා තියෙන එක මේ දෙන්නේ කියලා. හරි? මෙන්න මෙතන තියෙන n ට එකකට මෙතන n එක කපන්න පුළුවන්. හරි? එතකොට උඩ කොටස ගත්තොත් උඩ සිම්පල් n කියලා පොදු හරයක් හැදෙනවා. බලන්න. උඩ කොටසේ මෙන්න මේ සිම්පල් n කියන එක පොදු හරය වෙනවා. ඒක පොදු හරය වෙනකොට උඩට මොකක්ද එන්නේ? මේ n ගෙන් මෙන්න මෙතන වැඩි වෙනව නේද? n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y උඩ යටත් ඒ වගේ මෙන්න මෙතන තියෙන n වර්ග වෙලා n වර්ගය වෙනවා. යට n වර්ගයක් එනකොට මෙතන n වලට එකකට කපලා යනවනේ. ඒතර යටත් ඒ වගේම n කියලා පොදු හරයක් එනවා. ඒකේ උඩට මොකක්ද එන්නේ? මෙතන තියෙන මේ පැත්තට එනවා. n සිග්මා x වර්ගය. ඍණ සිග්මා x වල සම්පූර්ණ එකේ වර්ගය. දැන් මොකද මෙලා තියෙන්නේ? මෙන්න මෙතන තියෙන යට එන්ට මේ n කපලා යනවා. ඒතර මේක නෙමෙයි දෙන්නේ. නේ? ඒතර මේ බාබා කියන පද තියාගන්නවට වඩා ලේසි. මොකද බාබා කියන දේවල් තියාගත්තොත් x බා y බා x බා y බා හොයන්න වෙනමමයි සූත්‍ර ලියන්න ඕනේ. x බා කියන්නේ x වල එකතුව බෙදීම n y බා කියන්නේ y වල එකතුව බෙදීම n. ඉතින් අපේ ටේබල් එකේ යට තියෙන ඔක්කොම එකතුන් ටිකනේ මෙතන ලියන්නේ. නේ? සිග්මා x සිග්මා y සිග්මා xy කොහොමනේ? ඒ නිසා සිග්මා පද ටිකන එක ලේසි මේ වගේ බාබා කියලා තියෙනවට වඩා. මම මේ කියන්න උත්සාහ කරපු දේ තමයි කොයි විදිහෙන් සූත්‍රය ලිව්වත් අවසාන එකම තැනට එන්නේ වඩා ලේසි විදිය තමයි මම ඔයගොල්ලන්ට පන්තියේ දුන්නේ බාබා සංකේත නැතුව කෙලින්ම එකතුන් එක්කම. එතන මේ තියෙන්නේ සිම්පල් b හොයන සමීකරණය. ඒතර සිම්පල් a හොයන්න වෙනම සමීකරණයක් තියෙනවා. මොකද සිම්පල් a හොයන සමීකරණය. දැන් අපේ සමීකරණය වෙන්නේ y සමාන a ධන bx නේ. ඒතර a යුක්ත කළාම මොකද a යුක්ත කළාම ලැබෙන්නේ? y ඍණ bx. එතකොට ඒකට බා කියන එක තියෙනවා. මම මේ බා අයින් කරලා කෙලින්ම ලිව්වේ මොකද්ද? සිග්මා y බෙදීම n ඍණ b වතාවක් සිග්මා x බෙදීම n කියලා. ඒක තමයි අපේ දෙවන සූත්‍රය වෙන්නේ සිම්පල් a සොයා ගන්න. ඒ ඕන විදිහක් කරන්න පුළුවන්. ඒ ඕන විදිහකින් කරන්න පුළුවන්. දැන් මේ b වලට වෙනම මෙන්න මෙහෙම තව සංකේතයකුත් සෙට් වෙලා තියෙනවා. b කියලා කියන්නේ s xy බෙදීම s xx කියලා. හරි? සමහරට ඒක අපිට කරදරයි. ඒක එහෙම ඕනේ නැහැ. ඒක අවශ්‍යම නැහැ. හරි? ඒ කියන්නේ අපිට වෙනමම තියෙනවා s xx s yy සහ s xy කියලා තුන් දෙනෙක්ව දැනගන්න. ඒක තව පොඩ්ඩකින් ඒ ගැන කතා කරමු. හරි? s xx yy ඒ කියන්නේ xx කියනකොට එකම දෙන්න yy කියනකොට දෙකම දෙන්න x වලම එකම දෙන්න හෝ y වල එකම දෙන්න ඊට පස්සේ දෙන්න වෙනම දෙන්නේ xy කියලා දෙන්නේ. හරි? මේ තුනට වෙන වෙනම සූත්‍ර තියෙනවා. විභාගෙදී ඒවත් අහන්න පුළුවන්. අහලක් තියෙනවා. අහන්නත් පුළුවන් තව ඉස්සරහට. හරි? එතන මේ විදිහට තමයි AB
සංගුණක දෙක හොයාගෙන ප්‍රතිපාන රේඛාව සම්පූර්ණ කරන්නේ. ප්‍රතිපාන රේඛාව සම්පූර්ණ කරන්නේ. right? ඊට පස්සේ තිබුණා නිර්ණන සංගුණකය නැත්නම් තීර්ණ සංගුණකය කියලා කෙනෙක් හොයන්නේ. හරි? නිර්ණන සංගුණය නැත්නම් තීර්ණ සංගුණකය. ඒක තමයි කවුද? කැපිටල් R වර්ගයේ උනේ. හරි? කැපිටල් R වර්ගය. ඒතර කැපිටල් R වර්ගය හොයන්න ලේසිම ක්‍රමයේ විදිහට අපි ඉගෙනලා දුන්නේ මොකද්ද? සිම්පල් R හොයලා ඒක වර්ග කරපුවාම කැපිටල් R වර්ගය හම්බ වෙනවා. හරි? සිම්පල් R හොයලා ඒක වර්ග කළාට පස්සේ කැපිටල් R වර්ගය හම්බ වෙනවා. ඒ කියන්නේ මුලින්ම එහෙනම් සිම්පල් R හොයලා තියාගන්න වෙනවා. ඒත් සිම්පල් R හොයා ගැනීම තමයි මේ ටියුට් එකේ මුල්ම කොටසේ තියෙන්නේ. මේ තියෙන්නේ සිම්පල් R සඳහා සමීකරණ. හරි? සිම්පල් R සඳහා සමීකරණ. නමුත් ඒකත් අපි දැන් මේ එතකොට මේ සමීකරණ ලියලා තියෙන බලන්න අන්තිමටම සිම්පල් R හොයලා තියෙන්නේ කොහොමද? මේ සිම්පල් R සේවීම කරලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ SXI SXX SYY සම්බන්ධ කරලා. මේක සම්බන්ධ කරලා තමයි හොයලා තියෙන්නේ. එතකොට XY XX YY හොයා ගැනීම වෙනම දැනගන්න ඕනේ. එතකොට ඒ ටික තමයි උඩ ලියලා තියෙන්නේ. හරි? ඒ ටික තමයි උඩ ලියලා තියෙන්නේ. XX YY XY. දැන් ඒක ලියලා තියෙන්නේ මේ බා කියන සංකේතයත් එක්ක. එහෙම නැත්නම් මේක තවත් සරල විදිහට ලියන්න පුළුවන්. අපි පන්තිදි ලිව්වේ මේ විදිහට. කොහොමද ඒක ලියන්නේ? මෙතන මුලින්ම තියෙනවා සිග්මා x වර්ගය. මේක එහෙමම තියෙනවා. n වතාවක් x bar. x bar කියලා කියේ මොකද්ද? සිග්මා x බෙදීම n කියන එක. මේ සම්පූර්ණ එකේ වර්ගය. මේ සම්පූර්ණ එකේ වර්ගය. ඒතර ඔයගලන්ට වෙන යටට මෙතනට එනවා n වල වර්ගයක් යටට හම්බ වෙනවා. ඒතර මේ n වර්ගයට මෙතන ඉස්සරහා තියෙන n වල එකක් අපලා ගිහලා යටට එන්නේ ඇත්තටම සිම්පල් n කියලා. ඒක පොදු හරියට ගත්තාම n මෙතනට ඇවිල්ලා සිග්මා x වර්ගය වෙනවා ඍණ සිග්මා x සම්පූර්ණ එකේ වර්ගය. හරි. ඒතර මේ විදිහට තමයි මම ඔයගලන්ට පන්තියේදී SXX පාඩම් කරන්න කියලා කිව්වේ. SXX. SYY හම්බ වෙන්නේ කොහොමද එතකොට? යට සිම්පල් n තියෙනවා උඩ මෙතන n වතාවක් සිග්මා y වර්ගය ඍණ සිග්මා y සම්පූර්ණ එකේ වර්ගය. xy හම්බ වෙන්නේ කොහොමද? යට සිම්පල් nමයි n වතාවක් සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y. ඔය බා කියන පද වලට වඩා අර වගුවේ අපිට ලැබෙන එකතුව තියෙන්නේ කොහොමද? x වල එකතුව, y වල එකතුව, xy ගුණිත එකතුව, x වර්ග එකතුව, y වර්ග එකතුවනේ. ඒ ක්‍රමයටම මෙතන හදාගන්න පුළුවන්. හරි. හදාගන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ සූත්‍රය අපි පාඩම් කරගත්තේ මීට වඩා වෙනස් විදියට. මොකද මේ වගුවේ ලැබෙන එකතුව විදියට තමයි ඒක පාඩම් කරගත්තේ. කොහොමද ඒක අපි පාඩම් කරගත්තේ? උඩ තියෙන්නේ n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y. මට ඉඩ නැහැ මේ පැත්ත ලියන්න. කොහොමද ලියවෙන්නේ? n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y බෙදීම වර්ගමූලය ඇතුලේ ගුණිත දෙකක්. පළවෙනි ගුණිතය මොකද්ද? n සිග්මා x වර්ගය ඍණ සිග්මා x සම්පූර්ණ එකේ වර්ගය. වැඩි කිරීම මට මෙතන යට මෙතන ඉඳ නැති නිසා මම යට ලියන්නම්. මොකක්ද ඒක? n සිග්මා y වර්ගය ඍණ සිග්මා y සම්පූර්ණ කොටසේ වර්ගය.
මේක තමයි යට තියෙන කොටස. right? එතකොට මේකට කොහොමද මේ Sx ඒ කියන්නේ මෙන්න මේවා සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ තුන් දෙනා සම්බන්ධ වෙන්නේ කොහොමද? හරි. දැන් ඔයගලන්ට පේනවා මෙතන හැටියට මේ xy Sxy වෙන්න නම් උඩ තියෙන්න ඕනේ මෙන්න මේ කොටසනේ. මේ තියෙන. මේ කොටසම උඩ තියෙන්නේ. ඒතර ඒකනේ මෙතන තියෙන්නේ. නේ? මේ තියෙන මේ කොටස. හරි. හැබැයි ඒකේ යට බෙදීමේ n කියන එක නැහැ. එහෙනම් මේ උඩ කොටස විතරක් එන්න නම් මොකක්ද දෙන්න ඕනේ මෙතන? n වතාවක් Sxy. මේ තියෙන n වතාවක් Sxy. හරි. මේ තියෙන්නේ මොකද්ද? n වතාවක් Sxx. මේ තියෙන n වතාවක් Syy. හරි. එතකොට මේ දෙන්න වැඩි වෙනකොට මෙන්න මේ n කියන එකයි මේ n කියන එකයි වැඩි වෙලා n වර්ගය වෙනවා. n වර්ගයේ වර්ගමූලයෙන් එළියට එන n වෙලා. එතකොට an මෙන්න මේතන n එකත් එක්ක කපලා යනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ කවුද? Sxy. ඒක තමයි මේ තියෙන්නේ. යට ඉතුරු වෙන්නේ වර්ගමූලයේ ඇතුලේ කවුද? xx yy. ඒක යට. හරි. එතකොට s කියන තුන් දෙනා ඉන්නවා නම් මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රතු පාටින් මම ලියලා තියෙන අපේ සුපුරුදු සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. තීරුවල එකතුව පල්ලෙහාට හම්බ වෙනවා. එතකොට තමයි සහසම්බන්ධතා සංගුණකයේ සිම්පල් R කියන එක හම්බ වෙන්නේ. ඒතර සහසම්බන්ධතා සංගුණකය කියන කෙනා ඍණ 1යි ධන 1යි අතර තමයි තියෙන්නේ. ඒතර ඍණාගයක් නම් සහසම්බන්ධතාවේ ඍණ කියලා කියනවා. ධනාගයක් නම් ධන සහ සම්බන්ධයක් කියනවා. බිඳුව නම් සම්බන්ධතාවක් නැත කියලා කියනවා. ඒතර ඒක තමයි ඊළඟ චිත්‍ර සටහන් වලින් පෙන්වලා තියෙන්නේ. බලන්න. මේ තියෙන්නේ R සමානයි 0.7 ධනාගයක්. ඔලෙන් විභාගයට කියන්න පුළුවන් R වල අගයන් තෝරාගෙන ඔබ යම් R අගයන් තෝරාගෙන ඒක නිරූපණය කරන්න කියලා. අපි පන්ති පොතේත් ඒව ඇන්දා. R අගයන් කිහිපයකට. එතකොට ධන 0.7 නම් ධන රේඛාවක්. ධන 0.3 නම් ඒත් ධන රේඛාවක්. නමුත් ධන 0.7 වීමේදී විසිරි දිස්සටහනේ තිත්තික රේඛාවට කිට්ටුවෙන් තියෙනවා. 0.3 එනකොට ඒක විසිරනවා වැඩි. ඈත් වෙනවා. හරි. බිඳුවයි කියලා කියන සම්බන්ධයක් නෑ. හැමතැනම විසිරලා තියෙන රේඛාව අපි හිතන්නේ තිරස්ස තියෙනවා කියලා. හරි. ධන පැත්තටත් නෙමෙයි ඍණ පැත්තටත් නෙමෙයි තිරස්ස තියෙනවා. ඒක ඍණ 0.7 නම් මෙන්න මෙතන ඍණ කියලා තියෙනවා. මේ දෙන R සමානයි ඍණ 0.7. ඍණ ලකුණ පුංචියට තියෙන පේන්නේ. එතන මේ පැත්තට රේඛාව තියෙන්නේ. R සමානයි ඍණ 0.3 මේ තියෙන්නේ. එතකොට මේ පැත්තට තියෙන්නේ. හැබැයි 0.7 වෙලාවේදී ඍණ 0.7 වෙලාවේදී රේඛාවට කිට්ටුවෙන් ලක්ෂ විසිරෙනවා. ඍණ 0.3 වෙනකොට විසිරීම වැඩි ඈත් වෙනවා. බිඳුව නම් උඩ චිත්‍රය වගේමයි තිරස්ස තියෙනවා. හරි. ඒක තමයි නිරූපණය වෙන්නේ. නිරූපණය කියලා කියන්නේ. right? එතන මෙතනට එනවා නිර්ණන සංගුණකයට නැවත වතාවක්. දැන් නිර්ණන සංගුණය කියලා කියන්නේ කැපිටල් R වර්ගය. කැපිටල් R වර්ගය හොයන්නේ කොහොමද? සිම්පල් R හොයලා තියෙනවා. ඒක වර්ග කිරීමෙන් තමයි නිර්ණන සංගුණකය ලැබෙන්නේ. සිම්පල් R වර්ග කිරීමෙන් නිර්ණන සංගුණකය ලැබෙනවා. දැන් නිර්ණන සංගුණය කියන්නේ මේ y කියන රේඛාව පුරෝගතනය සඳහා කොච්චර දුරට සුදුසුද කියන එක. හරි. සුදුසුකම් පරීක්ෂාවක් තමයි නිර්ණන සංගුණකයෙන් කරන්නේ. තීරණ සංගුණකයෙන් කරන්නේ. හරි. එතකොට මේ සුදුසුකම අපිට කියන්න පුළුවන් එකට ආසයින් නම්
හොඳටම සුදුසුයි එකට ආසන්නයි කියන්නේ 0.4 වඩා වැඩි වෙන වෙලාවේදී. ඊට වඩා අඩුවෙන් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිපාන රේඛාව එච්චර සුදුසු එකක් නෙමේ ලක්ෂ්‍ය නියෝජනය කිරීම සඳහා. හරි? ඊට පස්සේ අපිට තියෙන්නේ ගණන් වලට යන්න. ගණන් වලට යන්න තියෙන්නේ. ඒතර ගැටලු කිහිපයක් මේක දීලා තියෙනවා. ඒතර මම මේ සිද්ධාන්ත පැත්ත ගැන තමයි කතා කළේ. හරි? සිද්ධාන්ත පැත්ත ගැන තමයි කතා කළේ. ඒතර මේවට උත්තර ඔයගොල්ලන්ම දෙන්න පුළුවන්. විසිරි දිස්සටහන කියලා කියන්නේ මොකද්ද? xy ලක්ෂ විසිරීම නැත්නම් පැතිරීම නිරූපණය කිරීම සඳහා xy අක්ෂතලයේ අඳින ලබන සටහනට තමයි විසිරි දිස්සටහන කියලා කියන්නේ. ඒතර ප්‍රතිපාන විශ්ලේෂණයේදී එහි භූමිකාව කුමක්ද? ඒක යොදාගන්නේ මොන වගේ වෙලාවකදීද කියන එකයි අහන්නේ. ඒතර භූමිකාව තමයි මොකද විසිරි දිස්සටහනේ ලක්ෂ්‍ය විසිරලා තියෙන විදිහ අනුව අපිට පුළුවන් xy කොයි දිශාවට වගේ වෙනවද කියන එක පිළිබඳ ආසන්න වශයෙන් මොකද්ද පුරෝකථනය කිරීමක් කරන්න පුළුවන්. ලක්ෂ්‍යවල විසිරීම අනුව මෙන්න මේ වගේ පැත්තට තමයි යන්න පුළුවන් වෙන්නේ කියලා ගුණාත්මක විවරණයක් කරන්න පුළුවන්. ප්‍රමාණාත්මක විවරණය සඳහා තමයි ප්‍රතිපාන සමීකරණය හොයාගන්නේ. හරි විසිරීම අනුව මෙන්න මේ වගේ පැත්තට වෙයි කියලා ගුණාත්මකව කියන්න පුළුවන්. ඒක තමයි භූමිකාව වෙන්නේ. ඉතින් ප්‍රතිපාන විශ්ලේෂණයෙන් අදහස් කරන්නේ කොහොමද කියලා කියන්නේ පොතේ එහෙමම ලියලා තියෙනවා. ප්‍රතිපාන විශ්ලේෂණය කියන්නේ xy දෙන්න අතර තියෙන සම්බන්ධතාවය හඳුනා ගැනීමට xy අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට y සමානයි a ධන bx කියන ප්‍රතිපාන රේඛාව හොයා ගන්නවා. ඒ එක්කම ඒ ප්‍රතිපාන රේඛාව යොදා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කරන්න මොකක්ද සුදුසුකම් පරීක්ෂාවට r වර්ගය කියන එක යොදා ගන්නවා. ඒ එක්කම අපිට පුළුවන් කිසියම් x අගයක් ආදේශ කරලා ඊට ගැලපෙන y ගේ පුරෝගතන අගය කුමක්ද කියලා සොයා ගන්නත් පුළුවන්. පුරෝගතනය නිසා තමයි hat කියලා එකක් පාවිච්චි කරන්නේ. hat දැම්මත් කමක් නැහැ, නොදැම්මත් කමක් නැහැ. hat දැමීමෙන් පොඩි නිරූපණයක් හැදෙනවා. ඒක තමයි පුරෝකතන අගය. පුරෝකතනය කරන ලද පුරෝකතිත forecasted කියන එක ගන්න පුළුවන්. හරි? ඒතකොට ප්‍රතිපාදන විශ්ලේෂණය කියලා කියන්නේ xy විචලන දෙක අතර පවතින සම්බන්ධතාවය හඳුනා ගන්න y සමාන a ධන bx කියන ප්‍රතිපාදන රේඛාව ගන්නවා. ඒක මේකේ සුදුසුකම් පරීක්ෂා කරලා බලන්න. r වර්ගයේ තීරණ සංගුණකය සොයා ගැනීම කරනවා. ඉන් අනතුරුව දෙන්න ලබන කිසියම් x අගයකට ගැලපෙන y ගේ පුරෝකතන y hat අගය අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ව්‍යාපාරික ගැටලුවකදී ඒ ප්‍රයෝජනවත් වන ආකාරය පැහැදිලි කරන්න. කොහොමද ඒක ප්‍රයෝජනවත් වන ආකාරය පැහැදිලි කරන්නේ? මේ කියපු ටිකෙම පුළුවන්. මොකද අපිට පුළුවන්. කෙලිම ගන්න උදාහරණයක් විදියට. උදාහරණ හොඳම දේ තමයි උදාහරණයක් ගන්න. ව්‍යාපාරික ගැටලුවක් ගන්න උදාහරණ xy දෙකට x කියලා කියන ප්‍රචාරණ වියදම y කියලා කියන්නේ අලෙවි වෙන භාණ්ඩ සංඛ්‍යාව. නැත්නම් අලෙවිය ආදායම රුපියල් වලින්. අපි එක තැනකට යමු. x කියලා කියන්නේ ප්‍රචාරණ වියදම මාසයකට කියලා ගමු. මාසික ප්‍රචාරණ වියදම රුපියල් වලින් y කියලා කියන්නේ එම මාසයේ ලැබූ ආදායම රුපියල් වලින්. හරි? එතකොට අපිට පුළුවන් පසුගිය මාස කිහිපයක x සහ y තොරතුරු සඳහා ප්‍රතිපාදන රේඛාවක් හොයාගන්න. ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මොකද්ද? සිදු කරන ප්‍රචාරණ වියදම අනුව භාණ්ඩ අලෙවිය කෙසේ තියනවද කියලා. ඉන් අනතුරු අපිට පුළුවන් කිසියම් අනාගතයේදී අපි වියදම් කරන්න බලාපොරොත්තු වෙන ඉලක්කමකට ගැලපෙන පුරෝකතන ආදායමක් හොයාගන්න පුළුවන්.
අනාගතයේදී වියදම් කරන්න බලාපොරොත්තු වෙන 2021 ඔක්තෝබර් කියලා හිතන්න 2021 ඔක්තෝබර් වල රුපියල් මෙච්චරක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් 21 ඔක්තෝබර් වල සාමාන්‍ය වෙළඳපොළ තත්ත්ව පවතිද්දී වර්තමානයේ වගේ අර්බුදකාරී තත්ත්ව නෙමෙයි සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයක් තියෙනවා නම් කොච්චර ආදායමක් ගන්න පුළුවන් වේද? ඒක තමයි ව්‍යාපාරික ගැටලුවකදී ඒ ප්‍රයෝජනවත් වන ආකාරය කියලා කියන්නේ. ඊට පස්සේ දෙන ප්‍රතිපාදන සංගුණකය යන්නේ ඔබ අදහස් කරන්නේ කොහොමද? ඒවා කුමන තොරතුරක් සපයයිද? ඇත්තම කියනවා ප්‍රතිපාදන සංගුණකයම නෙමෙයි ප්‍රතිපාදන සංගුණක වෙන්නත් ඕනේ බහුවචන. ප්‍රතිපාදන සංගුණක. ප්‍රතිපාදන සංගුණක කියන්නේ මොනවද? AB කියන්නේ ඉලක්කම් දෙක. ප්‍රතිපාදන සංගුණක. හරි. සහසම්බන්ධතා සංගුණක නෙමෙයි ප්‍රතිපාදන සංගුණක. ඒවා කොමන තොරතුරක් සපයයිද? එතකොට ප්‍රතිපාදන සංගුණක දෙකයි AB කියලා දෙකක්. ඒතර A කියලා කියන්නේ මොකක්ද? ඇත්තම කියනවනම් අන්තක්ඛණ්ඩය. එතකොට ඒකෙන් සපයන තොරතුර වෙන්නේ මොකක්ද? x සමානයි බිඳුවේදී y වටිනාකම කියන එක. නේ? සිම්පල් A කියලා කියන්නේ x සමානයි බිඳුවේදී y වටිනාකම. ඒක තමයි සිම්පල් A වල තොරතුර වෙන්නේ. B වල තොරතුර වෙන්නේ මොකක්ද? අපිට කියන්න පුළුවන් B කියලා කියන්නේ අනුක්‍රමණය හේවත් බෑවුමයි. එහෙනම් මොකද අනුක්‍රමණය හේවත් බෑවුම කියන්නේ? x කියන එක්කෙනා ඒකකයකින් වැඩි වෙන විට x කියන එක්කෙනා ඒකකයකින් ඒ කියන්නේ එකකින් වැඩි වෙන විට x කියන එක එකකින් වැඩි වෙන විට y ගේ ඇති වෙන වෙනස y වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් y ගේ ඇති වෙන වෙනස තමයි b කියලා කියන්නේ. ඒක කන්දක් වගේ උඩට යනවා වෙන්නත් පුළුවන් පල්ලමක් වගේ බහිනවා වෙන්නත් පුළුවන්. කන්දක් වගේ උඩට යනවා නම් b කියලා කියන ධනාගයක් වෙනවා. පල්ලමක් වගේ බහිනවා නම් b කියලා කියන්නේ ඍණාගයක් වෙනවා. ඒවා කුමන තොරතුරක් සපයද කියන එක ලියන්න පුළුවන් නේ. b කියලා කියන්නේ x ගේ ඒකක වැඩිවීමකදී y වෙනස් වෙන ප්‍රමාණය. ඒවා තමයි මේකේ නිකන් තියරි පාර්ට් එක විදිහට වගේ අහලා තියෙන තියරි පාර්ට් එක. සිංහලෙන් කියන්නේ නේ තියරි පාර්ට් එක. ඒතර එහා පැත්තේ පිටුවේ තියෙනවා ගණන්. right? අපි දෙවෙනි ගානට උත්තරයක් හොයාගන්න බලමු. නේ? දෙවෙනි එකට උත්තරයක් හොයාගන්න බලමු. මෙන්න මේ විදිහේ විස්තර කතනයක් තමයි මේ දක්වා දීලා තිබුණු ගණන් වල දීලා තියෙන්නේ. ඇත්තටම ওই විස්තරේම නෙමෙයි මෙන්න මේ තුන්වෙනි ගානේ විස්තරය තමයි දිගටම වගේ දීලා තිබුණු විස්තරේ උනේ. ওই දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දකුණු පැත්තේ ඉඳලා හිතමුකෝ. මෙතන තියෙනවා xi ගුණිතය. මෙතනක් තියෙන යට xi ගුණිතය ගැලපෙනවා. මෙතන y වර්ගවල එකතුව. මෙතනත් y වර්ගවල එකතුව. මෙතන x වර්ගවල එකතුව. මෙතනත් x වර්ගවල එකතුව. මෙතන n සමානයි 10යි කියලා තියෙනවා. මේකේ n කියන එක අපිට කවුන්ට් කරන්න වෙනවා. 1 2 3 4 5 6 7 8යි. එතන මේ ගානේදී n කියලා කියන්නේ 8යි. 16ක් නෙමෙයි x අගයන් 8කුයි y අගයන් 8කුයි තිබ්බා කියලා 16ක් නෙමෙයි number of points ලක්ෂ කීයක්ද කියන එක. හරි ඒක ලක්ෂ xi ලක්ෂ 1 2 3 4 5 6 7 8යි. එතන n කියන්නේ 8යි. එතන මෙතන n සමානයි 10යි. මෙතන n සමානයි 8යි. ඊළඟ මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන තියෙන්නේ sigma x sigma y. නෑ සමාන උඩ තියෙන්නේ x bar y bar. එතකොට x bar y bar කියන්නේ x bar කියන්නේ sigma x බෙදීම n වලට. y bar කියලා කියන්නේ sigma y බෙදීම n වලට. හරි? එතකොට මේ ගානේදී n කියලා කියන්නේ 10යි කියන එකනේ. n කියන්නේ 10යි නම් sigma x කියන්නේ කීයක් කියන එකද?
x bar 25 කියන්නේ sigma x බෙදීම n කියන්නේ 25යි. එන n කියන්නේ 10 නිසා 25 10න් වැඩි වුණාම 250යි. sigma y කීයද? එතන මෙතනත් n කියන්නේ 10යි. එතන 15 10න් වැඩි වුණාම 150. right? එතකොට මෙතන ඕලන්ට තියෙනවා sigma x. මෙතනත් තියෙනවා sigma. මෙතන තියෙනවා sigma y. මෙතනත් තියෙනවා sigma y. හැබැයි ඔරිජිනලිම තියෙන්නේ sigma x sigma y නෙමෙයි බා තමයි තියෙන්නේ. x bar y bar. ඒතර x bar y bar ගෙන් sigma x sigma y හොයාගන්න ඕනේ. sigma x sigma y හොයාගන්න ඕනේ. පැහැදිලිනේ? ගණන් දෙකේ සම්බන්ධතාවය පොඩ්ඩකට බලන්න මේක දිහා. හරි? සංසන්දනයක් කළාද? උඩයි යටයි. තොරතුරු ටික තියෙනවා. ඊළඟ දේවල් ඉතින් හැමතිස්සෙම එකම වගේ තමයි. හරි සහසම්බන්ධතා සංගුණක අහයි. AB හොයන්න කියලා. ප්‍රතිපායන රේඛාව අහයි. y සමාන a ධන bx. තීර්ණ සංගුණකය අහයි. සහසම්බන්ධතා සංගුණකය අහයි. sxx syy sxy ඕ අහයි. x වලට අගයක් දීලා y අගය කීයද කියලා අහයි. ඕව තමයි අහන දේවල්. ඇත්තම කිව්වොත් එකම වගේ තමයි හැමතිස්සෙම වෙන්නේ. අපි එන දෙවෙනි ගාන කරුම් බලන්න. හරි. කතා කර කර ඉන්නේ මොනව හරි කරන්නත් එපා නේද? ළමයින්ට හිතෙනවානේ කයිය විතරයි කියලා. කොහොමද කයිය විතරයි? ඕගොල්ලෝ ආණ්ඩුව ගැන කියනවා කියලා. එහෙම හිතන්න හොඳ නෑ ආ. හරි. එහෙම හිතන්න එපා. හරි. දෙවෙනි එක තොරතුරු ටික තියෙනවා. තොරතුරු තියෙනවා. x bar ඒව ලියන්න ඕනේ. ඉතින් තියෙන තොරතුරු ටික නේද? කමනේ කොලියම් x bar කියලා කියන්නේ 25යි. y bar කියලා කියන්නේ 15යි. n කියන්නේ 10යි. x වර්ගවල එකතුව. ඒක නිකන් print කරනකොට වර්ගය නිකන් එළියට ඇවිල්ලා වගේ පේන්නේ. නමුත් වර්ගයේ තියෙන x එක්ක සම්බන්ධ කරලා සිග්මා තමයි අවසානයේ තියෙන කෙනා. 6560යි. y වර්ගවල එකතුව 2860යි. xy ගුණිතය 3990යි. right? එතන මෙතනින් ඔයගලන්ට තව එකක් හොයාගන්න පුළුවන්. x bar කියලා කියන්නේ sigma x බෙදීමෙන් 25යි. n කියන්නේ 10 නිසා sigma x කියන්නේ 250යි. එතන මෙතනත් ඒ දේම කරන්න පුළුවන්. y bar කියන්නේ sigma y බෙදීමෙන් 15යි. n කියන්නේ 10 නිසා sigma y කියන්නේ 150යි. right? එතන පළවෙනි කොටස සහසම්බන්ධතා සංගුණකේ ගණනය කර
x හා y අතර රේඛීය සම්බන්ධයක් උපකල්පනය කරමින් ඒ විවරණය කරන්න. සහසම්බන්ධතා සංගුණය ගණනය කරන්න තියෙන්නේ. ඒතකොට සිම්පල් R වල අපි දන්න සූත්‍රය තමයි මේ දැන් පාවිච්චි කරන්නේ. ඒක අර S xx S yy S xy වලින් කියන්න පුළුවන්. නමුත් S හොයලා නැහැ නේද? ඒ නිසා අපිට සුපුරුදු සූත්‍රය තමයි එන්නේ. n sigma xy ඍණ sigma x sigma y ගුණිතය බෙදීම වර්ගමූලය ඇතුලේ ගුණිතයක් n වතාවක් sigma x වර්ගය ඍණ sigma x සම්පූර්ණකයේ වර්ගය ඊළඟ ගුණිතය n වතාවක් sigma y වර්ගය ඍණ sigma y සම්පූර්ණකයේ වර්ගය. right? ඒතර මේක ආදේශ කරලා ගන්න තියෙන්නේ 10 වතාවක් x y ගුණිතයේ එකතුව 3990යි ඍණ x වල එකතුව 250යි y වල එකතුව 150යි බෙදීම වර්ගමූලය ඇතුලේ 10 වතාවක් x වර්ග වල එකතුව 6560යි ඍණ sigma x වල වර්ගය 250 වර්ගය එක ගුණිතයක් අනෙක් ගුණිතය 10 වතාවක් y වර්ග වල එකතුව 2860යි ඍණ y වල එකතුවේ වර්ගය y වල එකතු 150යි 150යි එයාගේ වර්ගය. ඒතර මේක සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. ඒක තමයි සිම්පල් R කියලා කියන්නේ. ඒක විවරණය කරන්න කියලා තියෙනවා. හරි. දැන් උඩතොරතුරු ටික අපි ලියලා තියෙනවානේ පොතේ. නිසා මම ඒවා ටික අයින් කරන්නම්. දැන් මේක සමානයි උඩ උත්තරය වෙනම හොයාගන්න පුළුවන්. වරහන් දාලා වැඩි කරගන්න පුළුවන්. 3990 10න් වැඩි කරන එක ඉතින් ලියන්න දෙයක්වත් නැහැ. 3990යි තව බිංදුවක් දැම්මා. ඒකෙන් අඩු කරන ගුණිතයක්. ඒ නිසා වරහනක් දාගන්න. 250 වැඩි කිරීම 150. වරහන වැහුවා. උඩ උත්තරේ ලිව්වා. 2400යි. යට වර්ගමූලය ඇතුලේ ගුණිත දෙකක්. පළවෙනි ගුණිතය 10 වරක් 6560යි 6560යි බිංදුවයි ඍණ වරහනක් දැම්මා 250 වරහන වැහුවා වර්ගය දැම්මා සමානයි 3100යි. වැඩි කිරීම ඒ වගේම ඊළඟ එක 2860යි තව බිංදුවක් දැම්මා අඩු කිරීම වරහනක් දැම්මා 150 වරහන වැහුවා වර්ගය දැම්මා. ඒතර 6100යි. හරි 2400 බෙදීම වර්ගමූලය තුල 3100 වැඩි කිරීම 6100 සමානයි 0.55 0.55 හරිනේ. તો 0.55 කියන්නේ බොහොම කුඩා ආරකයක්. නේ කියන්නේ 0.55 කියන්නේ නිකන් මදාගයක් කියන එකනේ. ධනවල 0.1යි අතර. නමුත් අපි බලාපොරොත්තු වෙන එකට ඉතාමත් ආසන්නනේ. ඒතර මේ තියෙන්නේ xi අතර දුර්වල සම්බන්ධයක් තියෙනවා.
ඒතර ඒක විවරණය කරන්න කියලා තියෙනවා. එහෙනම් විවරණය කියලා ඊට පස්සේ ලියන්න පුළුවන් ඒක. එහෙනම් මොකද විවරණය? විවරණය R සමානයි ධන 0.55 යනු x සහ y අතර ධන සහසම්බන්ධතාවක් පවතින්නේ යන්නයි එනමුත් එම පවතින ධන සහසම්බන්ධතාවය ඉතාමත් දුර්වල සම්බන්ධතාවයකි. ඉතාමත් දුර්වල සම්බන්ධතාවයකි. දුර්වල ආදිය තමයි තියෙන්නේ. දැන් දෙවෙනි එක තියෙන්නේ හැමදාමත් මහන තව එකක්. මොකද්ද? ඒ අදාළ ප්‍රතිපාදන රේඛාව. එතන මෙතන තියෙනවා x මත y ගේ. x මත y අඩුතම ප්‍රතිපාදන රේඛාව. අඩුතම වර්ග ප්‍රතිපාදන රේඛාව කියන්නේ. මොකද්ද ඔය x මත y කියලා කියන්නේ? x මත y කියන එකේ තේරුම තමයි x මත y. x මත y කියන එකේ තේරුම තමයි x මත කියන එකේ තේරුම තමයි ස්වයත්ත විචල්්‍ය කියන එක. y කියලා කියන්නේ x මත රඳා පවතිනවා. ඒ නිසා මේක පරායත්ත කියලා. ඉතින් අපි කොහොමත්ම x කියලා ලියන්නේ ස්වයත්ත නැත්නම් ස්වයත්ත එක x කියලා තමයි නම් කරගන්නේ. y කියන්නේ පරායත්ත නැත්නම් පරායත්ත එක y කියලා තමයි නම් කරගන්නේ. ඒ නිසා කොහොමත් අපි හොයන්නේ ඔය x මත y කියන එක තමයි. හරි? x මත y කියන එක තමයි. හරි? x මත y ගේ ප්‍රතිපායන සමීකරණය y සමානයි a ධන bx ලෙස ගනිමු. ඒතර AB හොයන්න සමීකරණ දෙකක් අපිට හැදෙනවා. මොකද සමීකරණ දෙක? ක්‍රම දෙකක් තිබුණා. මම ඒකත් මතක් කළා. ඒ ඕනෑම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. ඕනෑම මුලින්ම B හොයන්න පුළුවන්. ඊට B ආදේශ කරලා A හොයන්න පුළුවන්. නැත්නම් සමගාමී සමීකරණ දෙකෙන් යන්නත් පුළුවන්. ඒතර සමගාමී සමීකරණ දෙකෙන් ගමුකෝ. ඕන අනෙක් ක්‍රමය ඊට පස්සේ කරමු. එහෙනම් සිග්මා y සමානයි na ධන b සිග්මා x. මේ පළවෙනි සමීකරණය. එතන මේකෙන් ලැබෙනවා සිග්මා y කියලා කියන්නේ අපි හොයාගත්තා 150යි. n කියලා කියන්නේ 10යි. 10යි ධන සිග්මා x කියලා කිව්වේ x වල එකතුව 250යි. 250යි b. මේක තමයි එක. එකෙන් ලැබෙන්නේ එකම කියලා ගමු. හරි? එකෙන් ලැබෙන්නේ එකම තමයි. ඒතර දෙවෙනි සමීකරණය මොකක්ද? y යුක්ත වෙලා තියෙන නිසා x වලින් එකට එකලාම xy. ඒකේ සිග්මා a සිග්මා x ධන b සිග්මා x වර්ගය. මේක අංක 2. ඒතර එකේ දෙකක් තියෙන නිකන් කරදරයි නගේ නම් මේක මතමු. මේක මතමු. ඒතර මේ තමයි ඇත්තටම දෙවෙනි සමීකරණය. දෙක කියලා දැම්මේ නැති වුණාට. ඒතර xy ගුණිතය අපිට හම්බ වෙලා තියෙනවා කීයද? 3990යි සමානයි සිග්මා x අපිට හම්බුණා 250යි කියලා. 250යි ඒ ධන x වර්ගවල එකතුව 6560යි b. මේක අංක 2. හරි? ඒතර කැල්කියුලේටරෙන් විසඳන්න කෙලිම උත්තරය A B උත්තර දෙක කැල් එකෙන් විසඳලා ගන්න. ඒ කැල් එකේ ඉක්වේෂන් කියන මෝඩ් එකට ගිහිල්ලා
equation මේක දෙක හරිනේ. ඒතර calculator එකට යන්න calculator equation කියන mode එකට ගිහිල්ලා රේඛීය සමීකරණ ඒතර පළවෙනි mode එක පළවෙනි එක. රේ වලට ආදේශ කරන්නේ කියන්නේ මේ තියෙන්නේ අදාළ සංගුණකනේ 10 250 150 මේ මෙතන සිග්මා ලකුණක් නැහැ ඒක වැරදිලා දාලා තියෙන්නේ 150 මෙතන 250 6560 3990 මේවා තමයි ආදේශ කරන්න ඕනේ පිළිවෙල 10 සමානයි 250 සමානයි 150 සමානයි 250 සමානයි 6560 සමානයි 3990 සමානයි එක්සල් උත්තරේ හම්බ වෙනවා 135 බෙදීම 31 ඍණ 135 බෙදීම 31 y වල උත්තරය 24 බෙදීම 31 135 බෙදීම 31 කියලා කියන්නේ ඍණ 4.35යි 24 බෙදීම 31 කියලා කියන්නේ දශම 7.7යි ධනාගය. හරිද එනම් පිළියම් පිළියම් නිසා ප්‍රතිපායන රේඛාව y සමානයි a ධන bx y සමානයි a කියලා කිව්වේ ඍණ 4.35 ධන b කියලා කියන්නේ දශම 7.7යි x තුන්වෙනි කොටස ප්‍රතිපායන සංගුණකය සිම්පල් b විවරණය කරන්න. හරි ප්‍රතිපායන සංගුණකයේ සිම්පල් b විවරණය කරන්න. b සමානයි දශම 7.7 යනු මොකද මේකේ තේරුම? b සමානයි ධන එන්නේ මොන ධන කියලා ලියමු. දශම 7.7 යනු මොකද b කියලා කියන්නේ? රේඛාවේ අනුක්‍රමණය. ඒ කියන්නේ මොකද? x ගේ ඒකක වැඩිවීමකට x ගේ ඒකක වැඩිවීමකට y වෙනස් වෙන ප්‍රමාණය. ඒතර y ගේ වෙනස දැන් ධන පැත්තට යන්නේ වැඩිවීමක් විදිහට යනවා. හරි? එහෙනම් b සමානයි ධන දශම 7.7 යනු x ගේ ඒකක වැඩිවීමකදී y ඒකක දශම 7.7කින් වැඩි වේ. x කොහොමත් වැඩි වෙන පැත්තට යන්නේ y වැඩි වෙනවා කියලා කියන ධනාගයක් ගත්ත නිසා. b කියන එක ඍණාගයක් ගත්තා නම් අපි කියන්නේ එතකොට අඩු වෙනවා කියලා. හැබැයි x දිගටම වැඩි වෙන පැත්තට. හැබැයි y අඩු වෙනවා එතකොට. දැන් මේකෙදී සිම්පල් a විවරණය කරන්න කියලා දුන්නේ වෙන ගානකේ දෙන්න පුළුවන්. ab දෙන්නම් විවරණය කරන්න කියලා. ඇයි මේකෙදී සිම්පල් a විවරණය කරන්න දීලා නැත්තේ? සිම්පල් a කියන අන්තක්ඛණ්ඩයේ ඍණාගයක්. අන්තක්ඛණ්ඩයේ ඍණාගයක් කියන්නේ x බිඳුව නම්
ඍණ උත්තරයක් එනවා කියන එක. සමහරවිට ඒක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. හරි ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. x කියන්නේ නිපද x කියන්නේ ප්‍රචාරණ වියදම කියලා හිතන්න. y කියන්නේ භාණ්ඩ අලෙවිය කියලා හිතන්න. එතකොට අපි දන්නවා ඒක ධනානුක්‍රමණය සහිත එකක් වෙන්න ඕනේ. ප්‍රචාරණ වියදම වැඩි කරනකොට භාණ්ඩ අලෙවිය වැඩි වෙනවා. එතකොට ඒක ධන 0.77 අනුක්‍රමණයක් වෙන්න පුළුවන්. හැබැයි අන්තක්කණ්ඩයේ ඍණ වීම කියන්නේ මොකක්ද? ප්‍රචාරණය x කියන එක බිඳුව වෙනකොට මොකද්ද? භාණ්ඩ අලෙවිය ඍණ වෙනවා කියන්නේ. ඒතර භාණ්ඩ අලෙවිය ඍණ වෙනවා කියන එකේ අර්ථයක් නැහැ. භාණ්ඩ අලෙවිය ඍණ වෙනවා කියන්නේ මිනිස්සු අරගෙන ගිය දේවල් රිටර්න් ගෙනලා දෙනවා කියන එකද? එහෙම වෙන්නේ නැහැ. නේ? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන සිම්පල් A වලට අර්ථකථනයක් නැහැ. ඒ නිසා B විතරයි අහන්නේ. සිම්පල් A සමානලාට ධන උත්තරයක් විදියට ආවනම් ඒකේ අර්ථකථනයත් ඕගලෙන් අහන්න පුළුවන්. ඒතර ඒකේ අර්ථකථනය තමයි x කියන එක බිඳුව වෙන වෙලාවේදී y ගේ අගය කියන එක. පැහැදිලි නේ? එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ කියන නිර්ණන සංගුණකයේ ගණනය කර ඒ විවරණය කරන්න. නිර්ණන සංගුණකය හොයන්න ඕනේ. මොකද නිර්ණන සංගුණකය? අංක 4 නිර්ණන සංගුණකය. කැපිටල් R වර්ගය. ඒක සමාන වෙනවා සිම්පල් R වල වර්ගය. ඒතර සිම්පල් R අපි හොයාගත්තා 0.55 කියලා. මට මතක විදිහට ඒක තමයි ආවේ. 0.55 වර්ගය. ඒතර 0.55 වර්ගය ගත්තාම උත්තරේ වෙන්නේ 0.3 බිංදුව. 0.3 බිංදුව. දශම 3යි බිංදුව. ඒක දශම 3යි බිංදුවයි කියන එකේ තේරුම වෙන්නේ මොකක්ද? දශම 3යි බිංදුවයි කියලා කියන්නේ y ගේ සියලුම විචල්‍යයන්ගෙන් ප්‍රතිපායන රේඛාවෙන් විස්තර කරන්න පුළුවන් වෙන්නේ 30ක් පිළිබඳව විතරයි කියන එක. හරි? එනම් මේකේ තේරුම වෙන්නේ මොකද්ද? y හි සියලුම විචල්‍යයන්ගෙන් මොනවද මම ලියලා තියෙන්නේ? විචල්යන්ගෙන් ප්‍රතිපායන රේඛාව මගින් විස්තර කළ හැකි වන්නේ 30ක් පමණි. 30ක් පමණි. හරි. y හි සියලුම විචල්‍යයන්ගෙන් අනිත් පැත්ත ලියුණා නම් ලස්සනයි. ප්‍රතිපායන රේඛාව මගින් විස්තර කළ හැකි වන්නේ y හි සියලුම විචල්‍යයන්ගෙන් 30ක් පමණි. මම ගමට යමි මම ගමට. පොඩ්ඩක් වෙනස් වෙලා ඈ. එහෙම ලියුණා වඩා ලස්සනයි. ප්‍රතිපායන රේඛාව මගින් විස්තර වන්නේ y හි සියලුම විචල්‍යයන්ගෙන් 30ක් පමණි. ඒතර y ගේ ඉතුරු 70 ප්‍රතිපායන රේඛාවෙන් විස්තර වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රතිපායන රේඛාව හොඳ තෝරා ගැනීමක් නෙමෙයි. රටේ සිටින සියලුම ජනතාවගෙන් 30ක් නම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ නැත්නම් රටේ ඉන්න සියලුම ඡන්දදායකයන්ගේ 30ක ඡන්ද වලින් නම් ආණ්ඩු පක්ෂයපත් වෙලා තියෙන්නේ. ඒ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේම නියෝජනයක් වෙන්නේ නැහැ.
සියලු දෙනා වෙනුවෙන් වැඩ කරන්න ඕනේ තමයි. නමුත් ඒ සියලුම දෙනා ඒක තුල නැහැ කියන එක. 70%ම පිට කට්ටිය. ඒකයි මේකේ තේරුම. හරි? ප්‍රතිපයන රේඛා මගින් විස්තර වන්නේ වෛහි සියලුම විචල්යන්ගෙන් 30%ක් පමණි. එබැවින් මෙම ප්‍රතිපයන රේඛාව කමා මෙම x, y විචල්යන් විස්තර කිරීම සඳහා සුදුසු නියෝජනයක් නොවේ. සුදුසු නියෝජනයක් නොවේ. දැන් 95ක් වගේ ආවනම් හොඳටම හොඳයි. නේ? 30ක් කියන්නේ අම්බානකට අඩු. සිංහලෙන්ම කිව්වොත්. නේ? හොඳටම අඩු. right? එහෙම වෙන්න පුළුවන්. රටේ සිටින වළංගු ඡන්ද වලින් 30%කින් නම් ජනාධිපතිවරයාපත් වෙන්නේ. වළංගු ඡන්ද වලින් 30%කින් නම් ජනාධිපතිවරයාපත් වෙන්නේ. ඒක සුදුසු නියෝජනයක් නොවේ. ලංකාවේ එහෙම ඉතිහාසයකුත් තිබුණා. 1989 ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා 88. 88 ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. ඒක අර භීෂණකාරී භීෂණ කාලයකෙත් තමයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. ඒකෙදි ආර් ප්‍රේමදාස මැතිතුමා තමයි ජනාධිපති වශයෙන් පත් වෙන්නේ. එතනදී තුමාට හම්බෙන්නේ වළංගු ඡන්ද වලින් 25%ක වගේ ප්‍රමාණයක්. වළංගු ඡන්ද වලින් 25%යි. හැබැයි ප්‍රකාශ වුණු ඡන්ද වලින් ලොකු ප්‍රතිශතයක් තියෙනවා. ඒක වළංගු ඡන්දත් එක්ක ගත්තාම සීරියස්. මොකද මිනිස්සු ඡන්ද දාන්න ආවේ නැහැ බයට. මුලින්ම ඡන්ද දාන්න එන 10 දෙනා මරනවා. එහෙම කියලා තමයි ඒ කාලේ දේශප්‍රේමීන් ක්‍රියා කළේ. ඉතින් ඒක නිසා මිනිස්සු බයට ඡන්ද දාන්න ආවේ නැහැ. එහෙම මරපු අවස්ථා තියෙනවා. ඡන්ද දාන්න ආපු අයව මරපු. ඒ ආරංචිත් ඡන්දදායක වෙන්නේ නැහැ. ඉතින් වළංගු ඡන්ද වලින් 25ක වගේ ප්‍රමාණය මට මතක විදිහට ජනාධිපතිවරයා පත් වුණා. ඉතින් එහෙම ඉතිහාසයක් තියෙනවා. එතුමා අසාර්ථක ජනාධිපති නෙමෙයි. නමුත් ජනාධිපති විදිහට පත් උනේ එම විදිය ප්‍රතිශතයකින්. පසු කාලිනව තමයි ඉතින් ඕන කෙනෙක් අසාර්ථක වෙන්නේ. මුල් කාලේ ජනප්‍රියයි නේ. සෝඩ බෝතලේ තමයි හැමතැනම තියෙන්නේ. right. දැන් පන්තිය සෝඩ බෝතලේ තත්ත්වයට පත් වෙලා තියෙන දැන් වේලාව පැයකමාර ළඟා වෙලා නේ. පැයකමාර ළඟා වෙලා තියෙනවා. ඉතින් මීට වඩා වෙනස් විදිහකට අහන්න පුළුවන් දේවල් මොනවද? හරි? මීට වඩා වෙනස් විදිහකට අහන්න පුළුවන් දේවල් තමයි මීට වඩා වෙනස් විදිහකට අහන්න පුළුවන් දේවල් තමයි x ගේ අගයක් දීලා අමතර විමසීම්. මොනවාද අමතර විමසීම් වෙන්න පුළුවන්? එකක් තමයි x ගේ දෙනු ලබන අගයකට y සෙවීම. ඒක මේකේ අහලා නැහැ. හරි? හැබැයි ඒක තුන්වෙනි එකේදී අහලා තියෙනවා. තුන්වෙනි ගානේදී, ඒ කියන්නේ මේ අපි කලේ දෙවෙනි ගානේ, තුන්වෙනි ගානේදී ඒක අහලා තියෙනවා. හරි? x ගේ දෙනු ලබන අගයකට y සෙවීම. ඒ වගේම තව අහන්න පුළුවන් එකක් තමයි SXX SYY SXY අහන්න පුළුවන්. හරි? එහෙමත් අහන්න පුළුවන්. එතකොට ඒ වගේ දේකුත් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන. ඒක එතකොට අපිට දෙවෙනි ගානෙන් අපි බලමු මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා.
ඊට පස්සේ තියෙනවා දෙවෙනි ගාන නෙමෙයි තුන්වෙනි ගානේ. ඊට පස්සේ ඔය විදිහට සිග්මා තොරතුරු නැතුව කෙලින්ම xy තීරු දෙක දීලාත් ගණන් දෙන්න පුළුවන්. ඒක තියෙන හතරවෙනි ගානේදී ඒ වගේ ගානක් තියෙනවා. හතරවෙනි ගාන ඒ වගේ. right. අපි එහෙනම් ඊළඟ පීරියඩ් එකේදී ඒ ගණන් වලට එමු. ඒ පීරියඩ් එකේදී ඒ ගණන් වලට එමු. එතකොට ඒ ගණන් කිහිපය හැදුවට පස්සේ කාල ශ්‍රේණි විශ්ලේෂණයට තමයි එන්න තියෙන්නේ. එතනින් පස්සේ අපේ රිවිෂන් එක සමාප්තයටපත් වෙනවා. අපේ රිවිෂන් එක සමාප්තයටපත් වෙනවා. right. එහෙනම් අපි ඊළඟ පීරියඩ් එකේදී හමු වෙමු. එතෙක් පරිස්සමින් ඉන්න. නේ? එතෙක් පරිස්සමින් එතෙක් විතරක් නෙමෙයි ඊට පස්සෙත් ඉතින් පරිස්සමින් ඉන්න ඕන. එතෙක් විතරක් නෙමෙයි නේ. දිගටම පරිස්සමින් ඉන්න ඕන. right එහෙනම් අපි හමු වෙමු. ආයිබෝවන්.